හරිද? මේ තියෙන ටයිමින් වලට ලියන්න ඔයාට පොඩි බැරි ගතියක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ වේගෙ මදි. එතකොට දැන් ඔයා ඔය පේපර් එක දැක්කහම දැන් ඔයාට පුළුවන් කරනවනේ මෙහෙම දෙයක්. දැන් පටන් ගන්නකොටම කියන්නේ දැන් සමහර නැත්තම් තව ක්ලාස් කීයද තව සමහර වෙලාවෙ අපි යනවනේ. දැන් ඔය 10 වසරේ සමහරලාට අලුතෙන් ආපු කෙනෙක් ඉන්නවනම් මම සරලව කියන්නම් මේ පේපර් එක ඇවිල්ලා දැන් තාම ඔයා ෆුල් පේපර් එකක් ගැන අදහසක් තාම නැහැ. නමුත් දැන් අපි ෆුල් පේපර්ස් කරනවා. ඒතර ඔයාලට මේ අදහසින් මම ඔයාලට කියන වෙන්න ඕන දේ. දැන් මේ වෙලාවේ ගණන් දෙවනි වාර විභාගෙ තිබුණා නම් ඔයාට ඉස්කෝලේ හම්බෙන්න ඔය විදිය ප්‍රශ්න පත්‍රයක්. ඕකේ පළවෙනි එකේ B කොටස වෙලින්බේ. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි එකේ A කොටසට කෙටි ප්‍රශ්න 25යි ලකුණු 50යි B කොටස දැන් මෙයා දැන් දුන්නේ ඒකේ ලකුණු ලොකු ප්‍රශ්න 5ට ලකුණු 50යි 100ක්. ඒකට විතරක්. ආයෝගේ දෙවනි පේපර් එකකුත් තියෙනවා. දෙවනි පේපර් එකේ ලොකු ප්‍රශ්න 12ක් පැය 3ක් තියෙනවා. විනාඩියක් දෙන්න. හරි. එතකොට දැන් ඔයා ඊට පස්සේ බලන්න මෙහෙම. මම ඔයාලට කලින් දවසෙත් කිව්වා දැන් ඔය පේපර් එකේ ස්පෙෂලි 10 ළමයි 11 ළමයි නම් අනිවාර්යෙන් ඕකේ ලකුණු 45ක 40ක සීමාව ගන්න ඕන. මොකද මේක 10 පේපර් එකක් නේ. ඒතකොට 10 පන්තිය ළමයි නම් අඩුම තරමේ ඔය පේපර් එකේ මම කලින් කිව්වා ඔයා A එක ටාගට් එකක ඉන්නවනම් ඔයා ලකුණු 45 ඉඳන් 54 ගන්න ඕනේ. A එකක ඉන්නවනම් ඊට පස්සේ ඔයා ලකුණු 38 ඉඳන් ලකුණු 45 වගේ සීමාවක යනවා නම් B එක තමයි ඉන්නේ. ඊට පස්සේ ලකුණු අපි දුමු 32 ඉඳන් 38 වගේ සීමාව යනවා නම් C එක. අඩුම තරමේ 25ටවත් වැඩි වුණොත් තමයි ඔයා S එකකවත් මට්ටමේ ඉන්නේ. 25ට අඩු වෙනවා නම් ඔයා ගණිතය අසමත් මට්ටමේ වගේ තමයි ඉන්නේ. ඒතර මේකෙන් කරන්න වැඩේ මොකද්ද මම ඔයාලට කිව්වේ? ඔයාගේ ලකුණු ගාන ඔයා අද බලනවා. දැන් මම දෙනකොට අද ඔයා තනියෙන් බලනවා. බලලා ලඩ්ඩු තනියම ඔයා ලකුණු බලලා ඉවර වෙලා ඔයාගේ ලකුණු වල අඩුපාඩුවක් තියෙනවා නම් ඔයා කරන්න ඕනේ මම ප්‍රධාන කාරණේ කිව්වා බොහොම හෙමින් කරන රිවිෂන් ක්ලාස් එකක් තියෙනවා. ඒක රිවිෂන් එක ගොඩක් පැහැදිලි කරනවා. මොකද මම ඒක දාලා තියෙන ගණන් අමාරුයි. මෙන්න මේ ලකුණු මට්ටම් වල අය පුළුවන් නම් මේ රිවිෂන් එකට තාම සම්බන්ධ වෙලා නැත්නම් සම්බන්ධ වෙන්න. එතකොට එයාට මුල් පාඩම් සමහරට එක දෙකේ ඇවිල්ලා නැත්නම් ඒ රෙකෝඩින් එවන්නම් ඔයා ඔයාගේ ප්‍රතිඵලය ගැන හිතලා වැඩ කරන්න මහන්සි වෙන්න දැන්. ඊට පස්සේ O level ලයටත් එහෙමයි. O level කෙනෙක් නම් ඔය පේපර් එකේ අඩුම තරම ලකුණු 35කට උඩින් තියෙන්න ඕන. එහෙම නැත්නම් එයා මදි. මොකද ඕක 10 දෙවෙනි වාරයෙන් තියෙන ඉඳ එයාට 11 සිලබස් එකේ ඕකේ නැහැ. නමුත් විභාගය දන්නවා අපිට වැඩිපුර පේපර් එකේ ලකුණු 100න් ලකුණු 60ක් එන්නේ 10 පන්තියේ. ලකුණු 100න් 60ක් එන්නේ 10 පන්තියේ. එතකොට 10 පන්තිය තමයි හොඳට පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙනම් මම දැන් පේපර් එක සාකච්ඡා කරනවා බලන් ඉන්න. මේ භාග ප්‍රශ්නවල දැන් ඔයාට මම කියලා දෙනවා මේ භාග ප්‍රශ්න හදන්න කලින් 195ක් ගණන් වල ප්‍රශ්නෙත් බලලා උත්තර ලියන්න කලින් ඒක වටපිටාව හදන්න කියලා එකක් කියලා තියෙනවා. දැන් මේ බය වෙන්න එපා මේ භාග පාඩම් ආයෙ මම කරනවා. ඒක රිවිෂන් එකේ ස්පෙෂලි මේ ඔක්කොම කරනවා මුලින් ඉඳන්. නමුත් දැන් අපි ගාන හදන්න ඕනේද මම කියලා දෙන්නම් මෙහෙම. මේ ගාන කියවලා ඔයා මේකේ ප්‍රශ්න දිහා බලන්න එපා. බලන්න නැතුව මේකේ කියලා කියපු කතාව සුට්ටක් හදාගන්න බලන්න. ගාන 90 හැබැයි. දැන් අපි ඊයේ 11 අවසන් ළමයිට ගානක් කරා. ඒ ගාන එහෙම කරන්න බෑ. ඒකේ ප්‍රශ්න දිහා බලලා ලියන්න වෙන්නේ. නමුත් තව සාම්ප්‍රදාය ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙක නම් අපි ප්‍රශ්න දිහා බලන්නේ නැතුව ගානට අනුව අපි හදාගන්න මෙන්න මෙහෙම. දැන් අපිට නුවන්තට තම සේවා ස්ථානයෙන් ප්‍රසාද මුදලක් හම්බ වෙනවා. ඒ කියන්නේ එයා වැඩ කරන තැනින් එයාට පොඩි ගාණක් හම්බ වෙනවා. ඒකෙන් 3න් 2ක් එයා බැංකුවක දානවා. එන එක ලියා ගන්නවා අපි. 3න් 2ක් බැංකුවේ දානවා. 3න් 2ක් බැංකුවේ. ඔක ලියා ගන්නවා. ඊට පස්සේ කියනවා තැන්පත් කරලාදී ඉතිරි කොටසින් දැන් 3ක් තිබිලා 2ක් දැම්මොත් ඉතුරු කීයද? 1යි. දැන් ඔයා ගාව 3ක් තියෙනවා රුපියල්. ඕකෙන් 2ක් කැටේට දැම්මොත් ඉතුරු රුපියලයිනේ. එහෙනම් ඔයාට 3න් 2ක් බැංකුවක දැම්මම 3න් 1ක් ඉතුරු වෙලා තියෙනවා. ඔන්න ඉතිරි වෙන ගාන.
ඊට පස්සේ කියනවා ඉතිරි කොටසින් දැන් මොනවද ඉතිරි කොටස කීයද 3න් 1යි මෙන්න මේ ඉතිරි වෙලා තියෙන කොටසින් අල්ලන්න ඒකෙන් 5න් 2ක් නිවසේ අලුත් කැඩියාවට ගන්නවා මෙයාගෙන් 5න් 2ක් ඊට පස්සේ ඔයාලට කියලා දීලා තියෙනවා ඉතිරියෙන් කියලා කොටසක් කියනවනේ දැන් මේ ගානගේ ඉතිරියෙන් 5න් 2ක් එයාගෙන් කියලා කොටසක් කිව්වහම මේ ඉතිරියෙන් කියලා කියපු කොටස අල්ලන්න දාලා අපි ගුණ කරනවා ගුණ කරාට පස්සේ අපි මොකද කරන්නේ ඔයාලට උත්තරයක් එනවනේ මොනවා හරි දැන් මේකේ අල්ලන්නේ කියලා ගුණ කිරීම එහෙනම් මේ දෙක ගුණ කරනවා දැන් ගුණ කරද්දී උඩ යටේව බෙදන්න පුළුවන් මේක නම් බෙදෙන්නේ නැහැ එහෙනම් මේක ගුණ කරා අපි එක් වරක් දෙක 2යි තුන් වරක් 5 15යි දැන් ඔයාලට මෙන්න මෙහෙම උත්තරයක් ආවනේ 15න් 2ක් කියනවා එතකොට ඔය ඉතිරියෙන් කියලා ගුණ කරාම ඔයාලට උත්තරයක් එනවා ඒ ඉතිරියෙන් කියලා ගුණ කරාම එන උත්තරේ හැමතිස්සෙම එන්නේ මුළු පංගුවෙන් ගාන ඉතිරියෙන් කියලා ගුණ කරාම එන උත්තරේ මුළු පංගුවෙන් ගාන එහෙනම් ඉතිරියෙන් 5න් 2යි අලුත් කැඩියාවට ගත්තේ ඉතිරියෙන් නම් 5න් 2ක් ඒක මුළු පංගුවෙන්ම නම් 15න් 2ක් එහෙනම් මේ 15න් 2 තමයි අලුත් කැඩියාවට ගත්තේ දැන් මම තාම ප්‍රශ්න බැලුවේ නැහැ මේ ගානේ පරිසරය හදන්නේ එහෙනම් අලුත් කැඩියාවට නම් තියෙන 15න් 2ක් මම දැන් ආයෙ මුල ඉඳන් කල්පනා කරනවා මෙයාට හම්බෙච්ච සල්ලි වලින් 3න් 2ක් බැංකුවේ දැම්මා මුළු මුදලින්ම 3න් 2ක් බැංකුවේ දැම්මා ඊට පස්සේ එයාට ලැබුණු මුදලින් මුළු මුදලින්ම 15න් 2ක් තමයි අලුත් කැඩියාවට රන් තියෙන්නේ මුළු මුදලින්ම 15න් 2ක් එතකොට මුළු මුදලින්ම 3න් 2ක් බැංකුවේ දානවා මුළු මුදලින්ම 15න් 2ක් අලුත් කැඩියාවට ගත්තොත් ඔය දෙකට ගිය සම්පූර්ණ කොටස හොයන්න මේ දෙක අපි එකතු කරනවා. ඒතර භාග දෙකක් එකතු කරනවා නම් හරය සමාන වෙන්න ඕනේ. මෙයා 15 නම් මෙයා 15 කරන්න පුළුවන්. 5න් ගුණ වුණාම එන උඩත් 5න්. ඒතර 5 වරක් 2 10යි 5 වරක් 3 15යි මෙතන 15න් 2යි අවසාන උත්තරය එනවා 15න් 10යි 2යි 12යි. එහෙනම් මේ වෙනකොට බැංකුවේ දාපු මුදල අලුත් කැඩියාවට ගත්ත මුදල ඒ දෙකටම වෙන් කරපු ගාන 15න් 12යි. ඔක තව ටිකක් සුළු කරොත් එහෙම 12ට 3 වරක් 4යි 15ට 3 වරක් 5යි 5න් 4ක් ඔයාගේ මේ වෙනකොට අර මුදල් වලින් අවසන්. මොකටද අවසන් උනේ? බැංකුවේ දාන්නයි අලුත් කැඩියාවටයි. දැන් කවුරු හරි හිතන්න එපා මේ පාඩම කරනව නෙවෙයි මේ කරන්නේ පොඩි රිවිෂන් එකක් ගාන විතරක් හදන එකක්. එතකොට ඔයාලට මේ පාඩම අපි රිවිෂන් එකේදී මුල ඉඳන් හොඳටම උගන්වනවා මම. කවුරු හරි මේ පාඩම් අතහැරලා තියෙනවනේ ඒකට එන්න ගණන් වර්ගත් එක්ක ලස්සනට පැහැදිලිව කියලා දෙන්නම්. ඊට පස්සේ දැන් 5න් 4ක් මෙයාගේ ඉවරයි. එහෙනම් එයා ගාව තව කීයක් තියෙනවද? තවත් 5න් එකක් ඉතුරු තියෙනවා. 5න් 4ක් ඉවර වුණොත් තව 5න් එකක් ආයෙත් ඉතිරි තියෙනවා. අවසාන ඉතිරිය තියෙනවා. එහෙනම් දැන් ප්‍රශ්න බලමු අපි. බැංකුවේ තැන්පත් කළ පසු ඉතිරි වූ ප්‍රසාද මුදලින් කවර භාගයක්ද? දැන් බැංකුවේ දැම්මනේ මෙයා 3න් 2ක්. දැම්මට පස්සේ ඉතුරු උනේ කීයද? 3න් 1යි. එහෙනම් පළවෙනි එකට උත්තරේ 3න් 1යි. මෙතන දිහා බල බල උත්තර ලියනවා. 2 නිවසේ අලුත් කැඩියාවට වැය කළ මුදල. මුළු මුදලින්ම නම් 15න් 2ක් කියලා අපි මෙන්න මෙතන හොයාගත්තා. නිවසේ අලුත් කැඩියාවට වෙන් කරපු මුදල මුළු මුදලින්ම නම් 15න් 2ක්. අපිට ගාණ කිව්වේ ඉතිරියෙන් නම් 5න් 2යි. අපිට ඉතිරියෙන් ගාණ වැදගත් නෑ ගණන් වල කිසි වෙලාවක මුළු මුදලයි වැදගත්. එහෙනම් මුළු මුදලින්ම නම් 15න් 2ක් අපි ඔන්නෝම අයින් කරලා තියෙනවා ගෙදර අලුත් කැඩියාවට. ඊට පස්සේ කියනවා ප්‍රසාද මුදලින් කිනම් භාගයක් බිරිඳට ලබා දුන්නේද? ඊට පස්සේ කියනවා මෙහෙම එකක් මේ අවසානයේ ඔහු අති ඉතිරි වූ මුදල තව රුපියල් 500ක අමතර මුදලක් දාලා බිරිඳට දෙනවා. ඒ අමතර මුදල දාන එක අපි පස්සේ තියමුකෝ. ප්‍රසාද මුදලින් කිනම් භාගයක් බිරිඳට දුන්නාද? දැන් මේ බැංකුවේ දැම්ම 3න් 2ක් 15න් 2ක් අලුත් කැඩියා කරා
එහෙනම් බැංකුවේ දාපු ගාණයි අලුත් පැඩියා කරපු ගාණයි දෙකම අපි එකතු කරාම 15 12ක් ආවා. නැත්නම් 5යි 4ක්. ඒ දෙකටම වෙන් කරපු ගාණ ඊට පස්සේ ඉතුරු වුණේ 5න් එකයි. ඒක තමයි එයා බිරිඳට යවපු කොටස. එහෙනම් බිරිඳට යවපු කොටස 5න් එකයි. ඊට පස්සේ කියන බිරිඳට ලබා දුන් මුදල රුපියල් 5000 නම් ඔහුට ලැබුණු ප්‍රසාද මුදල අහනවා බැංකුවෙන්. දැන් මෙහෙම වෙලා තියෙනවා. බිරිඳට යවන්නේ දැන් බැංකුවෙන් ලැබිච්ච මුදල කියනවනේ. බැංකුවෙන් ලැබිච්ච එකෙන් තමයි 3න් 2ක් බැංකුවේ දාලා 15න් 2ක් අලුත් පැඩියාවට දාලා අන්තිමට ඉතිරි වෙච්ච 5න් එක තමයි බිරිඳට යවන්නේ. ඒ 5න් එකේ කොටස යවනවා. හැබැයි ඒ යවනකොට එයා තව වැඩක් කරනවා. එයාගේ අතිනුත් තව 500ක් දාලා යවනවා. එහෙම තමයි ටිකක් පිටුකම් ගන්න මිනිස්සු. අරගම යවන්න අනේ කවන්නේ නැහැ කියලා තවත් 500ක් අතින් දාලා 5000ක් යවනවා බිරිඳට. දැන් එහෙනම් ඔයා හිතන්න මෙහෙම එකක්. බිරිඳට 5000ක් යවනවනේ. ඒ 5000 යවනකොට ඒ 5000 තියෙනවා අර බැංකුවෙන් ලැබිච්ච කොටසයි එයා අතින් දාපු 500කුත් තියෙනවා. අන්න ගාන පොඩ්ඩක් පටලලා තියෙනවා ඔයාට. ඒ කියන්නේ එයාට බැංකුවෙන් ලැබිච්ච මුදලට අමතරව එයාගේ පර්ස් එකෙනුත් 500ක් දාලා තමයි යවන්නේ. එහෙනම් එයා බැංකුවෙන් එයාට ලැබිච්ච මුදල වෙන්නේ මේ බිරිඳට යවපු 5000 ඇතුලේ රුපියල් 5000ම බැංකුවෙන් ලැබිච්ච මුදල නෙමෙයි. ඒ කියන්නේ එයාට අන්තිමට ඉතුරු වුණේ 5න් එකක්. ඒක නෙමෙයි මේ 5000 කියන්නේ. ඇයි? මේ 5000 එයාගේ අතින් දාපු 500කුත් තියෙනවා. එහෙනම් අතින් දාපු 500 අයින් කරමු. බැංකුවෙන් විතරක් හම්බෙච්ච මුදල රුපියල් 4500ක් එයා බිරිඳට යවලා තියෙනවා. බැංකුවෙන් ලැබිච්ච කොටසින් 5න් එකක් තමයි බිරිඳට යවුවේ මේ තියෙන්නේ. ප්‍රසාද මුදලින්. ඒ කියන්නේ බැංකුවෙන් හම්බෙච්ච එකෙන් 5න් එකක් බිරිඳට යවනවා. ඒ 5න් එක තමයි 4500. එයා තව අතින් 500ක් දාන එයාගේ පර්ස් එකේ. එතකොට තමයි 5000ක් වෙලා බිරිඳට යන්නේ. එහෙනම් බැංකුවෙන් හම්බෙච්ච කොටස වෙන්නේ රුපියල් 4500යි. බිරිඳට යවපු මුදල 5න් එක. එහෙනම් බැංකුවෙන් ලැබුණ මුදලින් 5න් එකක් බිරිඳට යවනවා. ඒ බිරිඳට යවන කොටස මුදල බැංකුවෙන් ලැබිච්ච මුදලෙන් නම් 4500ක්. 5000ම නෙමෙයි. 5000 වෙන්නේ එයා අතින් දාන 500ක් එක්ක. අන්න ඒ 500 අපි අඩු කර ගන්න ඕන. අන්න ගාන ඔයාව ටිකක් නොමග යවපු තැන. එහෙනම් අපි ඊළඟට බලනවා 5න් එකක් 4500නේ. 5න් එකක් 4500 නම් බබු අපි හොයන්න ඕනේ 5න් 5ක්. එකක් 4500 නම් 5ක් හොයන්න මේක 5න් ගුණ කරා 0.2යි 5 වරක් 5 25යි ඉතුරු 2යි 5 වරක් 4 20යි 2යි 22යි. එහෙනම් රුපියල් 22500ක් එයාට බැංකුවෙන් ලැබිලා තියෙන ප්‍රසාද දීමනාව විදියට. කීයක්ද? රුපියල් 22500ක් එයාට හම්බෙලා තියෙනවා. එතකොට මේක තව ප්‍රශ්නයක් අහනවා. බැංකු ගත කළ මුදලට 108ක පොලියක් හම්බෙනවා නම් එයාගේ වාර්ෂික ආදායම හොයන්න කියලා. එයින් ලැබෙන වාර්ෂික ආදායම. දැන් එයාට බැංකුවෙන් හම්බෙලා තියෙන 22500ක්. අන්න ඒකෙන් 3න් 2ක් බැංකුවේ දානවා. ඊට පස්සේ ඒ මුදලින්ම 15න් 2ක් ගෙදර අලුත් පැඩියා කරනවා. තව 5න් එකක් බිරිඳට යවනවා. ඒ බිරිඳට යවනකොට එයා තව පොඩි යුතුයකමක් කරනවා 500කුත් අතිනුත් දාලා යවනවා. ඒකත් එක්ක තමයි මෙතන 5000ක් යවන්න පුළුවන් වුනේ. එහෙම තියෙනවනේ. එහෙම තියෙනවා සමහරක් වෙලාවට. ඇයි තමුසි 4500ක් කියුවේ කියලා ඇහුවොත් එහෙම ඉතුරු 500ට මොකද උනේ කියලා ඇහුවොත් එහෙම අහනවනේ. දැන් සමහර අම්මලා ඉන්නව ළමයව ධනාත්මක පැත්ත වර්ධනය කරන්නේ නැහැ. මේවා අම්මලාට ඇහෙනව නම් හොඳයි හෑන්ඩ් ෆ්‍රී ගහන් ඉන්නව නම් ගලවලා අම්මලාට ඇහෙන්න දාන්න. මොකද මේ හොදක් කියන්නේ. දැන් එහෙම කිව්වහම කඩිමුඩිය මුන් ගලවන වටක් ගලා හරි මේක අම්මට අහන්න දෙන්න ඕනේ කියලා. ඇයි සමහර ළමයෙක් විභාගේ ලකුණු ගත්තාම 90ක් අම්මා අහන්නේ ගත්ත 90 ගැන නෙමෙයි. අනේ ඔයා හරි ෂෝක්නේ පුතේ 90ක් කරන් කියලා අහන්නේ අම්මලා. අම්මලා අහන්නේ කොබම් තෝගේ ඉතුරු 10. ඒ කියන්නේ ඒගොල්ලෝ නෙගටිව් තින්කින්. නිතරම අහන්නේ වැරදිමයි හොයන්නේ. අඩුපාඩුවමයි බලන්නේ. අර හොඳ දකින්නේ. අනේ අර කොල්ල මහන්සිලා 90ක් කරන්නේ. දැන් මගේ පන්තියේ ළමයි ලකුණු දානවනේ මට. ඔයගොල්ලෝ ලකුණු දානවා දැන් බහුතරයක් ළමයි හරි හිතවත් ෆිට වෙලා ඉන්නේ දැන්. ඒගොල්ලෝ ඉන්න තැන් ඒගොල්ලෝ විස්තර මම දැන් දන්නවා. සමහරු දාන්නේ නැහැ. ඉතින් මට කරන්න දෙයක් නැහැ.
සමහරු දානවා. ඉතින් එක ළමයෙක් දාලා තිබුණා මට මතකයි මේ මෑතක පේපර් එකේ සර් මට 50න් 12යි. මිනිහා අවුලෙන් දාලා තිබුණේ. මං කිව්වා ඉතින් කමන්නේ හොඳයි. අපි ඊළඟ පේපර් එකේ තව ටිකක් වැඩි කරමු. එතකොට එයාට සතුටුුනේ ඇත්තට. මම මිනිහට කිව්වනම් තමුස මහා බූරුවෙක් නේ ඔයි. මේ බලන ලකුණු 12ක්ද ගන්නෙ. දැන් 11 වසරේ තමුස මහා පොල් කිච්චෙක් නේ කියලා උට බැන්නනම් ඒ කොල්ල වැටෙනවා. කොල්ල ඊළඟ පේපර් එකේ 18ක් ගත්තා. එයා ඒකත් මට මැසේජ් දැම්මා සර් අද පේපර් එකේ මට 18ක් තියෙනවා කියලා. මං කිව්වා ෂා නියමයි පට්ට. මගේ භාෂාව දන්නවනේ ඉතින්. ඊට පස්සේ ඔන්න ඒකේ 18යි. ඊළඟ පේපර් එකේ වෙනකොට කොල්ල 27ක් අරගෙන තිබුණා. දැන් ඊයේ පේපර් එකේ වෙනකොට කොල්ල ලකුණු 33යි. කොල්ල හොඳ ගමනක් යනවා. ඒක තමයි අපි කියන්නේ එයාව මොටිවේට් කරනවා කියලා. ඒ කියන්නේ එයාව දවසින් දවස උත්සල තියන්න ඕනේ. දෙමව්පිය වුණත් එහෙම දැනගන්න ඕනේ. ඔය දෙමව්පිය සමහර වෙලාවට සමහර දෙමව්පිය ගණිතය ඉගෙනගෙන නැහැ. ඉගෙන ගත්ත අම්මා තාත්තා කෙනෙක් නම් ගණන් කියන්නේ අමාරුව දන්නවා. ඉතින් ඒ නිසා හොඳයි පුළුවන් නම් ඔය අම්මා තාත්තත් පුළුවන් නම් වාඩි කරලා ප්‍රශ්න පත්‍රයක් දීලා වාඩි කරලා ලියවන්නේ. ලියන්න පුළුවන් ද මේවා තේරෙනවද කියලා ඒගොල්ලෝ දන්නවා එතකොට. ළමයාගේ ඔළුව කන්න දඟලන්නේ නැහැ. ඒ නිසා ළමයා ගන්න ලකුණු මත ළමයාව දිරිමත් කරන එක තමයි කරන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවද සමහර වෙලාවට මේ ගණිතය නෙමෙයි මේ සාමාන්‍ය විහාරේ තියෙනවා. දැන් අපි අහන්නේ හැමතිස්සෙම ටීවී එකේ ලිංගික අපචාර විතරයි. නමුත් තියෙන ඔයගොල්ලෝ දන්නවද දෙමාපියන් විසින් ළමයාව වාචිකව අපහරණය වෙනවා. ඉගෙන වාචිකව ළමයාව දූෂණය වෙනවා. ඒක දූෂණය වෙන්නේ මෙහෙම. මොන ළමයා පේපර් එකක් ලියනවා. ලකුණු නැහැ. මොන බූරුවෙක්ද මේ? තෝ අපේ පවුල කන්න ඇවිල්ලා බලපන් ඔගේ ලකුණු වල හැටි. මීහරකෙක් වගේ ලකුණු 10යි අරන් තියෙන්නේ. තොට වියදම් කරේ ඕකටද කියලා ඌට ගහලා එහෙම කරනකොට ඔයගොල්ලෝ දන්නවද? මේ දෙමව්පිය අහන්න ඕන. ඒ ළමයාව මානසිකව කඩා වැටෙනවා. ඒ ළමයාව ඉහළට ගන්න බෑ. ළමයා ගත්ත ලකුණුත් එක්ක ළමයා එක ලකුණක් හරි අරන් නම් දැන් මෙතන ළමයෙක් කියන මගේ ළමගේ නම කියන්නේ නැහැ. ඒ ළමයා ලකුණු වලින් අඩු ළමයෙක්. ගෑල් ළමයෙක්. මගේ පන්ති යන හෝල් ක්ලාස් එකේ ළමයෙක්. දැන් ඊයේ රෑ රිවිෂන් එකේ හරි සතුටුයි. ඒ ළමයා මට දාලා දෙන සර් අද මට ලකුණු 100ම තියෙනවා කියලා. එයා හැමදාම ලකුණු අඩුවෙන් තිබිච්ච ළමයෙක්. ලකුණු පේපර්ස් වලත් මේ පේපර්ස් වල ලකුණු 10 18 12 15 20 ගණන් වලට බොහොම අමාරුවෙන් ගියා. නමුත් එයා රිවිෂන් එක හොඳට කරලා තියෙනවා. කරලා මහන්සි වෙලා ලකුණු 100ක්. ඉතින් එයාට ඒ සතුට ඊයේ තියෙන්නේ නැති. මම කියන්නේ මට මැවිලා පේන වෙලාවෙම එක ලකුණු 100ක් තුනා මෙයාට හරි සතුටුයි. මටත් හරි සතුටුයි. මොකද ඒ ළමයා මහන්සි වෙනවා ගණන් වලට උනන්දුයි. නමුත් ඉතින් අර දැනුමේ පොඩි මදිකමක් හින්දා ලකුණු අඩුවක් තියෙනවා. නමුත් ඊයේ 100ක් ගත්තාම බලන්න කොච්චර ෂෝක්ද කියලා. ඒ ළමයාව වැටෙන්න දුන්නේ මම කොයි වෙලාවකවත් තමුසේ බලන වැඩන්නේ මගේ පන්ති ආවට ලකුණු 20යි අරන් තියෙන්නේ. මම බැන්නේ නෑ කවදාවත්. එයාව හැමදාම හදලා තමයි කතා කරලා තමයි එයාව එතනට අරන් තියෙන්නේ. දැන් මගෙත් එක්ක මැසේජ් කරන ළමයි දන්නවා කවදාවත් එයාට පහළට වැටෙන්න එක වචනයක් මම කියන්නේ නෑ. මොකද පුළුවන් තරම් උදව් කළා එයාව ඒ කියන්නේ ගුරුවරයෙක් කියන්නේ. ගුරුවරයෙක් තියන්නේ දැන් බැරි හින්දානේ දෙයියනේ පන්තියෙන්නේ. පුළුවන් නම් පිස්සුවක් ඇතයි ගණන් පන්තියෙන්න. ගෙදරලා කාලා බීලා බුදිරෝන මේ 6ට පන්ති වලට පහමාර දැන් නැගිටින්න මැරෙන්න ඕනේ. මේව දෙමව්පියෝ තේරුම් ගන්න ඕනේ. ළමයෙක්ව මොටිවේට් කරන්න ඕනේ නිතරම. ඒ ළමයාගේ තියෙන දක්ෂ එහෙම තමයි අපේ රටේ ඉන්න හැම දෙමව්පියෝ නෙමෙයි සමහර අය මම මේ කියන්නේ. දැන් යාළුවෙක් බලන්න. ඔයාට බල්ලෙක් ඉන්නවා පීනන්න පුළුවන් හොඳට. මේ වතුරේ. ඔයා ගිහිල්ලා යාළුවට කියනවා මචං මගේ බල්ලන් නියමට පීනන්න පුළුවන්. හොඳ යාළුවෙක් නම් ඒක හොඳ දකින්න ඕනේ. ෂා නියමයිනේ මම ඔබේ බල්ලා අනේ මටත් දවසක දීපන් අපේ ගඟේ එක්කන් යන්න කියලා තමයි හොඳ යාළුවෙක් නම්. ඔයාට ඉන්න යාළුවා නරකයි නම් ඌ කියන්නේ ඕක නෙමෙයි මොකද්ද කියන්නේ? අඩේ වැඩක් නෑ නේද? උඹේ බල්ලට වතුර පීනන්න පුළුවන් වුණාට ඌට වතුර ඇවිදින්න බෑනේ. අන්න එහෙම තමයි අර ඍණාත්මකව දකින්න ශිෂ්‍යයා කියන්නේ. මතක තියාගන්න ඔයාගේ ජීවිතයට ඔයා ලං කර ගන්න ඕන යාළුවෝ ඔයාව පොසිටිව් කරන අය. නිතරම ඔයාව නෙගටිව් දාන යාළුවාව ගන්න එපා. එයා අනිවාර්යෙන් අත්හැර දාන්න. එහෙම යාළුවෝ වැඩක් නැහැ. මම කවදාවත් මගේ ළමයෙක්ට මම ඍණාත්මකව දාන්නේ නැහැ. සමහර වෙලාවට දැන් හැම ළමයාම විභාගේ පාස් වෙන්නේ නැහෙනේ. සමහර වෙලාවට මගේ පන්ති ආවත් විභාගේ ෆේල් වෙච්ච ළමයි ඉන්නවා. සමහර ගුරුවරු ඕක කියන්නේ. ලංකාවේ 170 නම් පාස් වෙන දෙයනේ 100ට 30ක් අසමත් වෙලා තියෙනවනේ. නේ සමහරට වැඩ කරලා නැහැ අර මේව හින්දා අසමත් වෙච්ච ළමයි ඉන්නවා. සමහරලාට සමහර ගුරුවරයා අසමත් වෙච්ච ළමයන්ට කතා කරන්නේ.
පාරේ යන්නේ. අනේ මම නම් එහෙමනේ මම ඒ කොල්ලව බලන්න යනවා ඌත් එක්ක කතා කරනවා. එයාට මම හොයනවා වෙන පුළුවන් මොනවා හරි තියනවද කියලා. ඉගෙන ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ ළමයට හොඳට සින්දු කියන්න පුළුවන්. හොඳට නටන්න පුළුවන්. වෙන වැඩ හොඳට පුළුවන්. ඉලෙක්ට්‍රික් වැඩ පුළුවන්. ඒ ළමයාව එතනින් අපිට ඉස්සරහට ගන්න පුළුවන්. මේ හැමෝම විභාග පාස් කරලා දැන් ක්‍රිකට් ගහන කට්ටිය ඉන්නේ. විභාග පාස් කරලා හැමෝම නෑනේ. එයා වගේ ක්‍රිකට් අපිට ගහන්න පුළුවන්. බෑනේ. ඒක තමයි හැම කෙනාටම දක්ෂතාවයක් හැකියාවක් තියෙනවා. නමුත් මේ විෂය ඇතුළේදී නිතරම දෙමව්පියෝ දැනගන්න ඒ ළමයාව මොටිවේට් කරන්න. එහෙම කරනකොට ඒ ළමයාට ආසයෙන් තමයි ඉගෙන ගන්න. ඒ ළමයාට ගමනක් යන්න පුළුවන් වෙනවා. හරි. දැන් ඊට පස්සේ කියනවා මෙහෙම. මෙයාට ලැබිච්ච මුදලින් මෙන්න මේ 3න් 2ක් බැංකුවේ දැම්මනේ. එහෙනම් බැංකුවේ දාපු මුදල ඔයා හොයා ගන්න ඕන. මම මේ ටික මකන්නම්. ඊට පස්සේ මම ලකුණු හම්බෙච්ච ඒවාත් කියන්නම් මේක ලකුණු මෙහෙම දාගන්න. මේක ප්‍රශ්න කොටස් 5ක් තියෙනවා. ප්‍රශ්න කොටස් 5න් එක ප්‍රශ්නයකට ලකුණු 2 2 දාගෙන යන්න ඔයා දැන්. ඒක අපි ප්‍රශ්න 4ක් කරානේ. ප්‍රශ්න 4ට මේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ මේ දෙකේ උත්තරේ මේ තුනේ උත්තරේ මේ හතරේ උත්තරේ ලකුණු 2 2 2 ලකුණු 4 ලකුණු 8ක් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ ටිකට යමු. ඊළඟ ප්‍රශ්නේ ඔකේ අහනවා එයාට බැංකුවෙන් ලැබිච්ච මුදල එයාට හම්බුනාන සේවා ස්ථානෙන් 22500ක් ඕකෙන් 3න් 2ක් මෙයා බැංකුවේ දැම්මනේ මුලදීම. ඒ ලැබුණ මුදලින් 3න් 2ක්. ඒතර මේක සුළු කරාම 3න් බෙදුවාම මෙතනට එනවා 7යි ඉතුරු 1යි 15ට 5යි 7500ව 2ක්. ඒ කියන්නේ රුපියල් 15000ක් මෙයා බැංකුවේ දාලා තියෙනවා. ඒ බැංකුවේ දාපු එකට 100%ක වාර්ෂික පොලියක් හම්බ වෙනවලු. අන්න අපි කරපු සුළු පොලිය පාඩම මේ ඉරිදා. ඒතර මේ 15000ට 100%ට 8ක්. සුළු කරාම 15 වරක් 8 120යි අගට බිඳුවයි 1200ක් හම්බ වෙනවා බැංකුවෙන් අවුරුද්දක් ගියාට පස්සේ යාට ආදායම විදියට. ඒ කියන්නේ පොලිය විදියට අමතර ආදායමක් යාට ලැබිලා තියෙනවා. එහෙනම් මෙන්න මේක හෙව්වට තව ලකුණු 2යි ලකුණු 10යි. ඔයා ලකුණු 10න් ගාන දාගන්න. 10න් 10යි. හරි 10න් 8 හරි ඔයාගේ ගාන දාගන්න. එතකොට හරි. Excuse me sir ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? මේක බබෝ දෙවනි ප්‍රශ්නේ රූප සටහන සමහර වෙලාවට බැලුවාම ළමයෙකුට හිතෙනවා නිකන් පොඩි අවුලක් වගේ. ඒ කියන්නේ මේ රූප සටහනේ යම් කිසි පොඩි දෝෂයක් තියෙනවා නිකන් ඇඳපු කෙනා ඇඳපු හැටි. ඒ ආගේ ග්‍රැෆික් වල පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් ගාන හදන්න පුළුවන් ගානට එක බාධාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහරවල් අපි හිතුවාම දැන් මම මට පෙන්නන්නම් දැන් බලන්න මේ ගාන දාලා තියෙනවා. මේ දුර 7යි මේ දුර 18යි. නිකන් බැලුවාම 18 පොඩිනේ 7 ලොකුයි. එහෙම එකක් තියෙනවා. ඒක ඉතින් ඒගොල්ලන්ගේ දෝෂයක්. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒ හින්දා අපි ගාන දිහා බලලා ගාන හදමු. දැන් ඔයාලට මේක පෙන්නනවා මෙතන ගොඩනැගිල්ලක් තියෙනවා. නේ? මෙතන ගොඩනැගිල්ලක් මෙහෙම තියෙනවා. ඕක තමයි ගොඩනැගිල්ල. ඊට පස්සේ දැන් මේක මම ටිකක් විස්තර දාන්නම්. ඒතර මේ දුර බබෝ අරය 7යි. මේ කේන්ද්‍රික ඛණ්ඩයනේ. ඒතර මෙයා 7 නම් මෙන්න මේ දුරත් 7 වෙන්න ඕනේ. ඒතර මෙතන ඉඳන් මෙතනටම දුර 45යි. දැන් මේ උඩ දුර 24යිනේ. ගොඩනැගිල්ලේ පළල. එහෙනම් මෙයත් 24ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ C Z කියන එක 24යි. එතකොට මෙයා 20යි. මෙතන B මෙයා 24යි. මෙතන Y මෙයා 6යි. මෙතන A මේක 18ක් දීලා තියෙනවා. P A දුර. ඊට පස්සේ මේ කෝණය 45යි. මෙතන DC DQ. දැන් මෙන්න මෙහෙම එකක් ඔයාලට හොයාගන්න වෙනවා. බබෝ මෙතන ඉඳන් මෙතනටම 24යි. ඒක ගානේ තියෙන පොඩි මේ එකක් මෙතන ඉඳන් මෙතනටම sorry 45යි. ඒතර 45ක් තියෙනකොට අර අතර පොඩි තැනක් තියෙනවා ඒක හොයාගන්න ඕනේ. ඒතර මේක හොයාගන්නේ කොහොමද? මෙන්න මෙතන ඉඳන් මෙතනටම 45යි මේ ටික 24යි මේ ටික 7යි. ඒතර 24යි 7යි 31යි. 24යි 7යි 31යි. 45න් ඒ 31 අඩු කරාම දැන් මෙන්න මෙතන 24යි මේ අරය 7යි 31ක් තියෙනවනේ. ඒතර 45න් 31 අඩු කරොත් මෙතන එනවා තව 14ක්. මෙන්න මේ දුර. මෙන්න මෙතන මේ මම මේ ඝනකමඩ පාට කරන ටික 14ක් වෙනවා.
මීටර්. ඒක ගානේ දීලා නැහැ අපි හොයා ගන්න ඕනේ. මේ අතර දුර. පළවෙනි එක අහනවා PQ චාප දිග. මෙන්න මේ චාප දිග අහනවා. මේ චාප දිග. චාප දිග හොයන සූත්‍ර දන්න වෘත්තයක චාප දිග හොයනවා නම් බබෝ සූත්‍රය 2πr. දැන් වෘත්තයක්ම නැහැනේ ඔයාලට පේනවා වෘත්තයක්ම නැහැ. මේක වෘත්තයෙන් තියෙන්නේ ඔයාලට දීලා තියෙන්නේ අංශක 45යි. ඒතර අංශක 45ක් නම් සම්පූර්ණ වෘත්ත කෝණය 360යි 360න් 45ක් කියන එක ඔයාලා ලියලා සුළු කර ගන්න ඕන. සුළු කරාම 45ට 45 ඒවා 1යි 360ට 45 ඒවා 8යි. එහෙනම් ඔතන තියෙන වෘත්ත කොටස වෘත්තයකින් 8න් 1යි. වෘත්තයෙන් 8න් 1යි තියෙන්නේ. එතන මේ සම්පූර්ණ වෘත්තය ඔබ ගියොත් ඒකෙන් 8න් පංගුවක් තමයි තියෙන්නේ. ඊට අපි දැන් මේක සුළු කරොත් 2යි 5ට 7න් 22යි r කියන්නේ වෘත්තයේ ආරය ඔයාලට පේන්න දීලා දෙනවා 7ක්. ගුණ කිරීම වෘත්තෙන් 8න් 1. එතකොට 7ට 7 ගුණ වෙනවා 2න් බෙදුවාම 8ට 4යි 4න් බෙදුවා sorry 4ට 2 ඒවා 2යි 22ට 2 ඒවා 11යි. උඩින් 11යි යටින් 2යි 11 බෙදීම 2යි. ඔක බෙදුවාම එහෙනම් 5.5 මීටර වෙනවා. එහෙනම් PQ චාප දිග 5.5 මීටර. ඒක හරිනම් ඔයාලා ලකුණු දෙකක් දාගන්න. එතකොට මේකේ චාප දිග 5.5ක් විදියට උත්තරේ එන්නේ 10 වසරේ පළවෙනි පාඩමෙන් දාපු ප්‍රශ්නයක්. ඊට පස්සේ දෙවැනි එක අහනවා A B C Q P කොටස එනම් ගොඩනැගිල්ල හා මිදුලට වෙන් වූ පරිමිතිය. අන්න ඒක හොයන්න තමයි ඔයාලට පොඩ්ඩක් කල්පනා කරලා හදාගන්න වෙන්නේ මෙහෙම. අපිට කියන්නේ A B C Q P මෙන්න මේ ටික. ඔය ටිකේ පරිමිතිය නම් මේ රේඛා ටිකේ දිග හොයා ගන්න ඕනේ. මම මේ රේඛා ටිකේ දිග ඔයාලට මෙතන පෙන්නන්නම්. මේ ටික 6යි. ඔන්න බලා ගන්න හොඳට. මේ ටික 6යි. අපි ඒ වලින් පටන් ගමු. මේ ටික 6යි, මේ ටික 24යි. එතකොට මේ සම්පූර්ණ දිග 24යි 6යි 30යි. දැන් මෙතනට ආවා. ආයේ පල්ලෙහාට ආවොත් මේ ටික 20යි. ඔය ටික 20යි. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට ගියොත් දැන් ඔයා දන්නවනේ මෙතන ඉඳන් මෙතනටම දිග 45 නෙමෙයි. මෙතන ඉඳන් මෙතනටම 45යි. ඒ 45න් මේ ටික 7 අඩු වුණොත් 45න් 7 අඩු වුණාම මේ සම්පූර්ණ දිග මෙන්න මෙතනට වෙනකන් දිග මේ ඡාපේ ළඟට වෙනකන් දිග 45න් මේ 7 අඩු වුණාම 38යි. ඊට පස්සේ මෙතනට ආවා. එතනට ඇවිල්ලා මේ ඡාප දිග අපි හෙව්වා. කීයද? 5.5 බබුව. එහෙනම් මෙන්න මේවට දශම නැහැනේ බිංදු දාගන්න වෙනවා. මේ ටික 5.5යි. ඉතින් මේ දිග ආයි ගියොත් 18ක් තියෙනවා. ඒක දශම නැහැ. ඔය ටික එකතු කරා නම් හරි අපිට දැන්. ඒතර එකතු කරාම ඔයාට උත්තරේ එනවා. හරිනේ. මේ ටික 30යි, මේ ටික 20යි, මෙතන ඉඳන් මෙතනටම තියෙනවා 38ක්. ඒ 38 ගත්තේ සම්පූර්ණ දිග 45න් අර 7 අඩු කරා. එතකොට 45න් මේ 7 අඩු කරාම 38ක් මේ දිග තියෙනවා. මේ ඡාප කොටස අපි කලින් කොටස හෙව්වා 5මාරයි මේ ටික 18යි. ඒතර ඔය ටික එකතු කරාම මෙතන දශම එනවා 5ක්. 8යි 8යි 16යි 5යි 21යි ඉතුරු 2යි 5යි 6යි 7යි 10යි 11යි 111.5ක් විතර වගේ ගානේ එනවා සම්පූර්ණ වටේ දිග. හරි. එන්න දෙවැනි එකට උත්තරේ ඒක හරිනම් ඔයා තව ලකුණු දෙකක් දාගන්න. දැන් ලකුණු 4යි. මේක ගොඩනැගිල්ල, මේක මිදුල, මේක පොකුණ. අපි රූප සටහනේ ඉතුරු ටිකට යම් මම මේක
ප්‍රශ්න ටික උත්තර විතරක් මකන්නම්. ඊළඟට අහනවා ඒකේ තුන්වෙනි කොටස. පොකුණේ වර්ගඵලය කියන්නේ බබුව මේ තියෙන පොකුණේ හැඩය වෘත්තාකාරයිනේ. එන වෘත්තයක කොටසක් අපි කියනවා කේන්ද්‍රක ඛණ්ඩයක්. ඒතර වෘත්තයක වර්ගඵලය හොයන්නේ πr වර්ග. දැන් මේකේ වෘත්තයම නැහැනේ. අපි හෙව්වා කලින්. එතන වෘත්තයෙන් 8න් එකයි තියෙන්නේ. එන එක 8න් එකෙන් ගුණ කරනවා. එහෙනම් 5 වෙනුවට 8න් 22යි. ඊට පස්සේ බබෝ r අරය 7යි ගන්න. r වර්ග නම් ආයෙත් 7. ගුණ කිරීම වෘත්තයෙන් 8න් 1. එතකොට මේක සුළු කරාම 7ට 7 බෙදලා යනවා. 22ට දෙවරක් 11යි 8ට දෙවරක් 4යි. උඩ එනවා 11 වරක් 7 ගුණ කරන්න 77යි. යටින් එනවා බෙදීම 4ක්. එහෙනම් 77 4ට බෙදන්න ඕනේ. 7ට 4 ඒව 1යි ඉතුරු 3යි. 37ට 4 ඒව 9යි. 36යි ඉතුරු 1යි. බිංදුවක් ගත්තොත් දශම තියෙන 10ට 4 ඒව 2යි. 4 වල 2 8යි ඉතුරු 2යි. 20ට 4 ඒව 5යි. 19.25යි වර්ග මීටර් 19.25ක් වෙනවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඒක හැදුවනම් ඔයා තව ලකුණු 3ක් ලකුණු 2ක් දාගන්න. B C Z Y කියන මේ ඍජු කෝණාශ්‍රය ඇතුලේ BC එක මායිමක්. මේ මායිම වෙන විදියට වර්ග මීටර 60ක කොටසක්. ඒක ඍජු කෝණාශ්‍රයක් කියන මෙන්න මේ වගේ එකක්. මම ඔය පාඩ කරා. ඔය වගේ එකක් අඳින්නවා. ඒතර BC එක මායිමක් ඍජු කෝණාශ්‍රයක් කියනකොට ඔය වගේනේ. හැබැයි යාගේ වර්ගඵලය වර්ග මීටර 60යි. දැන් ඔයා දන්න ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග ගුණ කිරීම පළල. දැන් මේ පළල අපි දන්නේ නැහැ. කොච්චරක් ගන්නවද? දැන් මේ වගේ ඍජු කෝණාශ්‍ර පටියක් ගන්න බබ. මම මෙහෙම අදින්නම්. එතකොට යාගේ දිග කීයද? 20යි. ඇයි මේක 20ක් BC මායම 20යි. මේක තමයි BC මායම. එතකොට මේක වර්ගඵලය 60යි. දැන් ඔයාලට හිතෙන් හදන්න පුළුවන් මේ දිග 20යි පළල කීයක් වුණොත්ද 60 එන්නේ? දිග ගුණ කිරීම පළල 20 ඒවා කීයක්ද 60? 3යි මීටර. 20 ඒවා 3ක් 60යි. එහෙනම් මේක 3යි මීටර දිගට තමයි ඍජු කෝණාශ්‍රය ගන්න ඕනේ. එතකොට මේ රූප සටහන ඇඳලා තියෙනවා නම් එක ලකුණක් හම්බ වෙනවා. ඔයා මීටර 3යි කියලා හොයලා තියෙනවා නම් තව ලකුණක් හම්බ වෙනවා ලකුණු 2යි. දැන් ලකුණු 8ක් හරි ඔයාගේ පේපර් එකේ. එවනම් ලේසි කොටස්. මම මේක මකලම අදින්නම්. දැන් ඔයාගෙන් අහන්න බබුව මෙන්න මේකේ වර්ගඵලය A P Q Z Y මම පාඩ කරන්නම් ඔන්නෝම. ඔය පාඩ කරන කොටසේ වර්ගඵලය අහන්න. ඕකේ වර්ගඵලය. එතකොට ඒකේ වර්ගඵලය හොයන්න කිව්වහම හොයන්න මෙහෙම. ඔයාලට මේ දැන් මේ වගේ හැඩයක වර්ගඵලය හොයන්න බෑනේ. ඔයා කරන්න ඕනේ මේ මුළු රූප සටහන ගන්න. මේ මුළු රූප සටහනේ හැඩය මොකද්ද මතකයි? ට්‍රපීසියමක්. මේ හැඩයට කියන ට්‍රපීසියමක්. එහෙමදී මේ දිග තියෙනවා 6ක්. මේ දිග තියෙනවා මෙතන ඉඳන් මෙතනට සම්පූර්ණ දිග 45යිනේ කලින් ගානේ තිබුණ මතකනේ. 45න් බබෝ මෙතන 24 අඩු වුණාම මෙතන තියෙනවා 21ක් දිග. මේ දිග 21ක් තියෙනවා. උස තියෙනවා මේ උස 20ක්. එහෙනම් ඔයා දන්නවා මේ ත්‍රපීසියමක් මේ පාදයේ සමාන්තරයි. ත්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද? 9 පන්තිය උගන්වන්නේ සමාන්තර පාද දෙකේ එකතුව. එක සමාන්තර පාදයක් 6යි අනිත් සමාන්තර පාදෙ 21යි. සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම 2 ගුණ කිරීම ලම්බකව තියෙන උස 20. එතකොට සමාන්තර පාද දෙක එකතු කරා දෙකට බෙදුව ගුණ කරා ලම්බක උස 20ෙන්. එතකොට 21යි 6යි
27ක් වෙනවා. බෙදීම 2 ಗುಣ කිරීම ලම්බක උස කියලා මෙතන 90නේ කොහොමද? ත්‍රිකෝණාශ්‍රයක්නේ. මේ මුල්ල. එතකොට 20ෙන් ගුණ කරා. දෙකෙන් බෙදන්න පුළුවන් බබෝ 20 10යි. 27 10ක්. 270යි වර්ග මීටර් මේ රූප සටහනම මේ ඔක්කොම ගත්තාම ඔක්කොම ටික. ඒතර ඔක්කොම ටික 270 නම් ඔයාට හොයන්න කියන්නේ මේ ඔක්කොම නෙමෙයි. මෙන්න මෙතන පාඩ කරපු ටික විතරක් මිදුල. එහෙනම් ඒක හොයනවා නම් මේ පොකුණේ වර්ගඵලය ඔයා අඩු කරන්න ඕන. පොකුණේ වර්ගඵලය අපි මේ දැන් කිව්වා නේද? 19.25ක් කියලා ආවේ. එහෙනම් 270 න් 19.25 අඩු කරන්න ඕනේ. ඒතර මේ කොන්ටම ගත්තොත් මෙතන 10යි මේවා 9යි මේවා 9යි. දැන් මේව දන්නවා මම ඩිවිෂන් එක ඉගෙනුවා අඩු කරන හැටි. ඒතර මේ 7ෙන් ගත්ත හිත 7 6 වෙනවා. දැන් අඩු කරොත් 10න් 5 5යි 9න් 2 7යි 9න් 9 බිඳුවයි 6න් 1 5යි මෙතන 2මයි 250.75යි වර්ග මීටර. ඒකේ ලකුණු දෙකයි. ඒකේ ලකුණු හම්බෙන්නේ මෙහෙම. ත්‍රපීසියම වර්ගඵලය හෙව්වට එක ලකුණයි මේ උත්තරේ ගත්තට එක ලකුණයි ලකුණු දෙකයි. දැන් ලකුණු 10යි ඒකෙත් ලකුණු 10ක් ගන්න ඔයා දාන්න. ඔයාලා පේනව නේද හරියට පේපර් එකක් සාකච්ඡා කරනවා කියනකොට ඇත්තටම ඔයා කරනවා නම් මෙහෙම මම කරනවා ඔයා ලියනවා වැඩක් නැහැ. ඔයාට මුලින් ලියන්න ටයිම් දෙන්න ඕනේ. ඔයා ලියලා ඊට පස්සේ සාකච්ඡා කරන්න ඕනේ. එතකොට ඔයාගේ ලකුණු ඔයාම දැනගන්න. ඔයාට වෙනස් වෙන්න හැදෙන්න පුළුවන්. මේ ලකුණු හදාගන්න මොනවද කරන්න කියලා ඔයාට තේරෙනවා. මම මදි මොනවද? අපි දැන් ඔයාට මේ ප්‍රශ්නේදී තව ප්‍රශ්න පහක් තියෙනවනේ. ඔය ප්‍රශ්නේදී ඔයාට වැරදුනේ භාග ප්‍රශ්න නම්. එහෙනම් භාග ඉගෙන ගන්න ඕනේ කියලා අදහසක් ඔයාගේ ඔළුවේ එන්න ඕනේ. මම තව ටිකක් භාග ඉගෙන ගන්න ඕන. මොකද මම දන්නවා මේ ඔය කරාට 10 ළමයි ගොඩකට ඔය ගණන් වැරදි. මට ඒක එන විශ්වාසයි. ඒ අතර හරි අයත් ඉන්නවා. එහෙම නැත්නම් නෑ හරි අයත් ඉන්නවා හැබැයි වැරදි අය වැඩි. හරි අපි යන් ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හදන්න. රජයේ නිලධාරියෙක් කිසියම් උත්සවයක් සඳහා තම සේවා ස්ථානයේ සිට මෝටර් රථයකින් ප්‍රධාන මාර්ගයේ ගමන් කරන. ඒ කියන්නේ සාමාන්‍ය අපි දුමු දැන් හයිවේ එකේ කියන හයිවේ එක නෙමෙයි සාමාන්‍ය හයිවේ එකේ ඊට වඩා අඩුවෙන් ගියන වේගය. සාමාන්‍ය පාර ගැන කාබට් කරපු එක. ඒක ගිහිල්ලා අතුරු මාර්ගයකදී ඒ අතුරු මාර්ගය ආරම්භ කරන තන හන්දියේ එයා ටික වෙලාවක් නැවතලා ඉන්නවා. පොඩි රෙස්ට් එකක් ගන්නවා. ඉඳලා ආයෙ යනවා. අදාළ උත්සවයේ බිමෙත එයා යනවා. ඊට ගැලපෙන අසම්පූර්ණ දුර කාල ප්‍රස්ථාරය. කියන්නේ සම්පූර්ණ කරලා නැහැ. භාගය ඇදලා තියෙනවා. දැන් ඔයාලා මෙහෙම දිලා මෙන්න බලන්න. මේ තියෙන්නේ එකම වේගයක්. එකම වේගයෙන් ගිහිල්ලා තියෙනවා. તો මෙන්න මේ ගිහිල්ලා තියෙන දුර කීයද? මෙන්න මේ ටිකේ ගිහිල්ලා තියෙනවා දුර 60ක්. අපි මෙහෙම යා කරන්න බැලුවොත් දුර 60ක් ගිහිල්ලා මෙතන. ඒ දුර 60 යන්න ගිහිල්ලා තියෙනවා කාලය පැය 2ක්. එහෙනම් අහන මුලින්ම නිලධාරියා මෝටර් රථයෙන් ප්‍රධාන මාර්ගයේ ගමන් කළ දුර. ප්‍රධාන මාර්ගයේ ගමන් කරලා තියෙනවා මෙන්න මෙතනට වෙනකන් දුර 60යි කිලෝමීටර්. නම් පළවෙනි එකට උත්තරේ 60යි කිලෝමීටර්. ඊට පස්සේ කියන ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයේ ගමන් කළ වේගය. වේගය හොයන්නේ කොහමද? වේගය සමානයි මොකද්ද? දුර බෙදීම කාලය. දුර බෙදීම කාලය. දුර කීයද? දුර ගිහින් තියෙන මෙන්න මෙතනට 60ක්. දුර 60ක් ගිහින් තියෙනවා කිලෝමීටර්. කිලෝමීටර් 60යි. ඒ කිලෝමීටර් 60 යන්න ගිහිල්ලා තියෙන කාලය පැය 2යි. පැය 2යි. එහෙනම් දුර බෙදුව කාලෙන් 60 බෙදුව දෙකෙන් 30යි. කිලෝමීටර් කාලය පැය නම් ඔයා දන්නවා විද්‍යාවට උගන්වනවා මේ h එක යට තියෙන්නේ. එතකොට මේක h එක +1 තියෙන්නේ මෙයා උඩට ගියාම -1 වෙනවා. එතකොට ඍණ 1 පැයට කිලෝමීටර් 30යි වේගය. එහෙනම් මෙයා ගිහපු වේගය පැයට කිලෝමීටර් 30ක වේගෙන් ගිහිල්ලා තියෙන්නේ. ඒකට ලකුණු 2යි. මේකට 2යි මෙතන එකට 2යි. ලකුණු 4යි. ඊට පස්සේ කියනවා අතුරු මාර්ගයේ
ආරම්භක ගිමන් හරි කාලය මිනිත්තු කීයද කියලා. දැන් ඔයාලට මම ටියුට් එක එවුවනේ. ඔයා දැක්ක මෙන්න මෙතනට ගිහිල්ලා එතන දුර එකම තැන. ඒ කියන්නේ කොච්චරවත් ගිහිල්ලා නැහැ. කීයක්වත් ගිහිල්ලා නැහැ. මෙයා කිලෝමීටර් 60ම නැවතිලා ඉන්නවා. ඒ කියන්නේ මෙන්න මෙතන යා කොහෙවත් දුර ගමන් කරලා නැහෙනි. ගමන් කරන්නේ නැතුව යා එකම තැනටම වෙලා ඉන්නවා. ඒතර එකම තැනටම වෙලා ඉඳලා තියෙනවා කොච්චර කාලයක්ද? මෙතන තියෙනවා පැය 3 ලකුණු කරලා, මෙතන තියෙනවා පැය 2 ලකුණු කරලා. ඒ දෙක අතර කාලයක් තමයි යා ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ පැය දෙකේ ඉඳන් පැය 2:00 වෙනකම් මෙයා එකතන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ හරියටම පැය භාගයක් මෙයා ගිමන් හැරලා තියෙනවා. ඒ කියන්නේ එයා රෙස්ට් එක අරගෙන තියෙනවා විනාඩි 30ක්. අපෙන් අහන්නේ කාලය මිනිත්තු කීයද? මිනිත්තු 30යි. මිනිත්තු 30යි MIN. විනාඩි 30ක් එයා රෙස්ට් එකේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ කියනවා ගමනේ මුළු දුර 100යි කිලෝමීටර් නම් ඔහු වතුරු මාර්ගයේ පැයට කිලෝමීටර 20ක වේගයෙන් තම රථය ධාවනය කළේ නම් එම කොටස ප්‍රස්ථාරය අර දක්වන්න. ගමනේ මුළු දුර 100යි. දැන් කීයක් ගිහිල්ලාද? දැනට 60ක් ගිහිල්ලා තියෙනවනේ. 100යි සම්පූර්ණ දුර. එහෙනම් 60ක් ගිහිල්ලා තියෙනවා නම් සම්පූර්ණ දුර 100 නම් එයාට තව යන්න තියෙන්නේ 40යි. තව 40ක් දුර මෙයා යන්න ඕනේ. හැබැයි ඒ 40 දුර ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඉතිරි දුර මේ කියන්නේ අතුරු මාර්ගයේ පැයට කිලෝමීටර 20ක වේගෙන් තමයි එයා යන්නේ. අතුරු මාර්ගයක් කිව්වහම ඉතින් කැඩිච්ච බිඳිච්ච පාරවල් කියන මොකද ලංකාවේ විතර එහෙම තමයි. ඒතකොට ඒ වගේ යනකොට ටිකක් හයියෙන් යන්න බෑනේ. හයියෙන් යන්න පුළුවන්. හයියෙන් ගියොත් එහෙම වාහනේ කෑලි ගෙදර කියලා යන්න වෙනවා. එතකොට මෙයා යනවා ඉතුරු කිලෝමීටර 40 පැයට කිලෝමීටර 20ක වේගෙන්. එහෙනම් ඒක යන්න යන කාලය අපි හොයා ගන්න ඕනේ. ඒක හිතෙන් හදන්නත් පුළුවන්. දැන් පැයට කිලෝමීටර 20 නම් යන්නේ පැයකට 20ක් යනවා. තව 40ක් යන්න තියෙනවනේ. පැයකට 20ක් යනවා නම් 40ක් යන්නේ පැය දෙකයිනේ. එහෙම හිතෙන් හදන්නත් පුළුවන්. එහෙම හිතෙන් නැති අය ඉන්නවනේ ගොඩක් අය. ඒගොල්ලෝ ඉතින් අර ගතානුගතික ක්‍රමයට දානවා මොකද්ද? වේගය සමානයි දුර බෙදීම කාලය සූත්‍රය. දාලා කාලය හොයනවා. වේගය 20යි පැයට කිලෝමීටර්. දුර කිලෝමීටර 40ක් යන්න තියෙනවා තව. يعني 20 වේගෙන් 40ක් යන්න ඕනේ. එහෙනම් යන්න යන කාලය අපි t කියලා ගන්නවා. t හොයනවනම් බෙදීම t අයින් කරොත් දෙපැත්තම t වලින් ගුණ කරනවා. t ට t කැපිලා යනවා. 40 සමානයි 20ව t 20යි t. දෙපැත්තම 20ෙන් බෙදුවාම t සමානයි 2යි. පැය දෙකක් යනවා එහෙනම් ඉතිරි දුර යන්න. එහෙනම් ඔන්න බලන්න. දැන් මෙතන ඉඳන් මෙතනට එන්න මෙයා පැය 2:00මාරක් ගත කරලා තියෙනවානේ. පැය දෙකක් ආවා තව පැය භාගයක් රෙස්ට් කරා. එහෙනම් දැන් මේ දුර කාල ප්‍රස්ථාරයේ ඊළඟ කොටස අඳින්න පැය දෙකක් ඕනේ. පැය දෙකක් යන බලන්න පැය 2:00මාරෙන් දෙකක් යන්න. 2:00මාරෙන් එක පැයක් ගියොත් 3:00මාරයි. මෙන්න මෙතන 3:00මාරයි. තව පැයක් ගියොත් 4:00මාරයි. නේ මෙන්න මෙතනට එනකොට පැය 3:00මාරයි. මෙතනට આવොත් පැය 4යි මෙතනට આવොත් පැය 4:00මාරයි. එතකොට පැය 2:00මාරෙන් තව පැය දෙකක් යනවා. ඒක තව පැය 4:00මාරට මෙන්න පැය 4:00මාර මෙතන තියෙන්නේ. ඒතර පැය 4:00මාරෙදී දුර 100ක් ගිහිල්ලා තියෙන්න ඕනේ. එහෙනම් මේක එන්නේ මෙන්න මේ විදියට. මෙන්න මෙතන ඉඳන් මොකද පොඩ ඉන්න. මෙතෙන් දැන් ගිමන් කරලානේ මෙන්න මෙහෙම එන්නේ. ඉතිරි ටික මෙතන ඉන්න පටන් ගන්න යානේ. එතකොට ඉතුරු කිලෝමීටර 40ක් ගිහින් දෙනවා 60 ඉඳන් 100ට. දැන් මේ 60 නේ තිබුණේ. 100ට ගියා. ඒක යන්න පැය දෙකක් ගිහින් දෙනවා 2:00මාර දැන් පැය 4:00මාර වෙනකන් ඕනේ ඉතිරි දුර ඇඳා. එතකොට ඒක ඇඳනනම් එයාට තව ලකුණු දෙකක් හම්බ වෙනවා. එතන මුල් එක ගමන් කරපු දුර හැවුව ලකුණු 2යි. ප්‍රධාන මාර්ගයේ වේගය හැවුව ලකුණු 2යි. ඊට පස්සේ මෙතන කොච්චර කාලයක් ගිමන් හැරියද හැවුවා ඒකට 1 ලකුණයි. ඊට පස්සේ මේ ප්‍රස්ථාර ඉතුරු කෑල්ල ඇඳලා ලකුණු 2යි. ඔය දැන් ලකුණු 7ක් තියෙනවා දැනට ඒකේ. බලන්නකො මේ 11 වගේ නෙමෙයි.
මේ 10 පේපර් කරන්න හරිය වෙලා යනවා. 11 ඒවනම් නිකන් කිරිකටු වගේ ටික් දාලා ගෙලියෙන්නේ. මේ 10 වට පට්ට වෙලාවක් යනවා උගන්වන්න ගියාම. ඇයි මේවා විස්තර කරන්න එපා කියලා දෙන්න එපා. ඒකට වැඩිපුර මේක ඕගොල්ලෝ ඉතින් පාඩම් කරලා ගොඩාක් මහන්සි වෙලා ඉන්න කියලා මම දන්නවනේ. ඒ හින්දා උගක් කියලා දෙන්න වෙලා තියෙනවා. මධ්‍යක වේගය කියන්නේ ගමනේ සම්පූර්ණ දුර ඒ දුර යන්න ගිහිපු සම්පූර්ණ කාලයෙන් බෙදන්න ඕන. යන්න ගිය සම්පූර්ණ දුර. ඒ දුර බෙදනවා යන්න ගිහිපු සම්පූර්ණ කාලයෙන්. ඒතර කොච්චර දුරක් ගියාද මේ ට්‍රිප් එක? කිලෝමීටර 100යි. ඒ 100 යන්න වේගය සමානයි දුර බෙදීම කාලය. ඔන්න දුර 100ක් මුළු ට්‍රිප් එකම. ඒ ට්‍රිප් එක යන්න ගිහිල්ලා දෙන සම්පූර්ණ කාලය පැය 4මාරක්. පැය 4මාරක් ගිහින් තිනවා. ඒ රෙස් කරපු අනම්මනම් එව්වා දාලා නැහැ. කාලය පැය 4මාරයි. එහෙනම් මෙයා 4මාරෙන් බෙදනවා. දැන් ආයි ජෝන් බාක්ස් වෙනවා. ඇයි? 100 4මාරෙන් බෙදන්න තේරෙන්නේ නැහැ. ඔන්න ප්‍රශ්නේ. 4මාරෙන් බෙදන්න තේරෙන්නේ නැහැ. මම ලේසි ක්‍රමයක් කියන්නම්. මේ දශම වලින් බෙදන්න තිබුණොත් අහන් ඉන්න දශම ගානකින් බෙදන්න තිබුණොත් දශම නැතුව ලියන්න. 45 ලියන්න. તો දශම ඉලක්ක එකක් තිබිලා ඒක අපි අයින් කරන්නේ. දශම ඉලක්කම් එකක් තිබිලා අයින් කරා. එකක් අයින් කරොත් ඒක වෙනුවට උඩට බිඳුවක් දාන්න. එහෙනම් 1000 බෙදන්න 45න්. සුළු කිරීමේ ක්‍රමයක් කිව්වේ. 100ට 45ම 2යි 90යි. 45 2 10ක් ඉතුරුයි. ආයෙ 100ට 2යි. ආයෙත් 10ක් ඉතුරුයි. ආයෙ 100ට 2යි. එහෙනම් දිගටම දෙකේම යන්නේ. එහෙනම් 22.2යි පැයට කිලෝමීටර්. ඒක හරිනම් ලකුණු 3ක් දාගන්න. ලකුණු 10යි සම්පූර්ණ ප්‍රශ්නයට පේනව නේද? 10 ළමයි හොඳට මතක තියාගන්න විභාග ලේසි නැත. විභාග ලේසි නැත වැඩ කරන්නේ නැති යවුන්ට. වැඩ කරන ළමයි ලේසිය. වැඩ කරන කට්ටිය මේවා නිකන් කිරිකජු වගේ. කරන්නේ නැති කට්ටිය නිකන් ඕවා නිකන් අර ජපන් වගේ වෙනවා. ඉතින් 10 ඇටනම් තව ටිකක් කාලයක් හරි තියෙනකල හිතන්න පුළුවන්. ලබන අවුරුද්දේ මොන කොවිඩ් එකක් එයි හිතන්නේ නැහැ. ඒ අවුරුද්දේ ගෙදරින් නෙවෙයි හිතන්නේ නැහැ. 11 කට්ටියට තුන් සරණයි මාස 6යි තියෙන්නේ තව. වැඩ කරන්න. හරි. අපි ළමයි සමහර වඩ ප්‍රස්ථාරවල මොකද සමහර ඒ වගේ ළමයි දැන් මේකේ ළමයි ගන්න කියන්නේ. රුක් රෝපණ වැඩසටහනකදී පැල ගානයි කෝණය. පැල කෝණෙම තියෙන්නේ. ඕව අතර සම්බන්ධ සමහර ගණන් වල පේන්න තියෙනවා. සමහර ඒවායේ පේන්න තියෙනවා. සමහරක් ඒවායේ පේන්නේ නැහැ. පේන්න තියෙන එක අහු වුණොත් වැඩේ කොට මේ බලන්නකෝ. ඔයාට කියනවා මේ ගානේ බෙදා දෙන අඹ පැල ගාන 270යි. මේ ඔයාට පේනවද? අඹ පැලවල කෝණය අංශක 90යි දීලා තියෙනවා. අඹ පැල ගාන 270යි. කෝණය 90යි පැල 270යි. සම්බන්ධයක් පේනවද නැද්ද? ඒ කෝණය 90යි පැල 270යි. මොකද්ද සම්බන්ධය? කෝණය 3ෙන් ගුණ කරාම පැල ගාන ඇවිල්ලා. අන්න වැඩේ කොට. කොහොම අහු වුණොත් මුළු ගානම ඉවර කරන්න පුළුවන්. එහෙනම් ඔයාට තේරෙන්න ඕනේ මේ ගානේ කෝණය වගේ 3 ගුණයක් පැල ගානේ නම කියලා අදහසක් ආවනම් වැඩේ දිනු. එහෙනම් අපෙන් අහන මෙහෙම. බෙදා දෙන ලද අඹ පැල සංඛ්‍යාව 270 නම් බෙදන ලද මුළු පැල ගාන. ඉතින් ඔයාලා මෙතන පේනවනේ බබෝ. අඹ කියන්නේ මේ කෝණ කීයද දාලා තියෙන්නේ? හරියටම 90යි. එතකොට 90ක් කියන්නේ මුළු වෘත්තයකින් කොච්චරද? 4න් එකක් නේ. ඒවා ඉගෙන ගන්න ඕන. දැන් ඔය වෘත්තවල වර්ගඵලයේ පරිමිතියත් ඕවා කරනවනේ. වෘත්තෙන් 4න් එකයි. ඒක වෘත්තෙන් 4න් එකක් කියන්නේ අඹ පැල වලින් 270ක්. එහෙනම් මුළු පැල ගාන කියන්නේ මේ වගේ 4ක් වටේට තියෙනවනේ. ඔය වගේ 4ක් තියෙනවා. එහෙනම් 270 4න් වැඩි කරා නම් වැඩේ ගොඩ. එතකොට 27 ඒවා 4 කියන 54යි 108යි. 1080ක් එනවනේ. පැල සම්පූර්ණ පැල 1080යි. එතකොට ඒක හරිනම් ලකුණු 2යි. කොස් පැල සංඛ්‍යාව නිරූපණය කරන කෝණය 160 නම් රබුටම් පැල නිරූපණය කරන කෝණය හොයන්න. දැන් කොස් පැලවල කෝණය දීලා 160යි. දැන් අපි බලමු සම්පූර්ණ කෝණ තියෙනවා
අඹ කෝණය 90යි. පොස් කෝණ 160යි. ඒතර 90යි 160යි 250යි කෝණය. දූරියන් කෝණය. දැන් ඕවා කිව්ව කියලා කෙලගෙලින් දෙපල්ලා. දූරියන් කෝණය 30යි. එතකොට මෙතන 90යි මෙතන 160යි 250යි දූරියන් කෝණය 30යි ඔක්කොම 280ක් දැන්ට කෝණ දීලා තියෙනවා. ඔයා දන්නවා සම්පූර්ණ වඩ ප්‍රස්ථාරයක කෝණය අංශක 360යි. 280ක් දුන්නොත් තව ඉතුරු 80ක් තියෙනවා. එහෙනම් මේ රබුටන් කියන තැන කෝණය තියෙනවා අංශක 80ක්. අංශක 80යි. ඒක හෙව්වනම් ලකුණු 2යි. බලන්නකො ලේසි ගාණක් නෙමෙයි. ඊට පස්සේ ආන බෙදා දෙන කොස් පැල ගාණ කීයද අහනවා. දැන් ඔයාලට මම කිව්වනේ පොඩි කතාවක්. අපිට මුලදීම අහුණා කපටි කමින් කෝණය වගේ තුන් ගුණයක් පැල ගාණ කියලා. කෝණය වගේ තුන් ගුණයක් පැල ගාණ. එහෙනම් කෝණය 90යි නම් මේ වගේ තුන් ගුණයක් පැල ගාණ 270යි. එහෙනම් මෙතන කෝණය කොස් කෝණය 160යි. එහෙනම් පැල ගාණ හොයන්නේ කොහොමද? කෝණය වගේ තුන් ගුණයක් පැල ගාණ. ගුණ කරා නම් 16 3ක් 48යි 480ක් පැල. ලකුණු 2යි. වැඩේ ඉවරයි ලකුණු 6ක් වඩ ප්‍රස්ථාරයට. තව කෑල්ලක් තියෙනවා ඒක යටින් හදන්න. ඊට පස්සේ කියන මෙහෙම ගොබි පොළක බිම සකස් කිරීමට යන්ත්‍ර 6කට පැය 8යි. අපි ඕකට කියනවා මොකද යන්ත්‍ර පැය කියලා නේ. දැන් මිනිස්සු නෙමෙයිනේ මිනිහෙක් වෙනකොට යන්ත්‍රයක් තියෙන්නේ. යන්ත්‍ර ගාන ගුණ කිරීම පැය ගාන සමානයි යන්ත්‍ර පැය කියලා අපි හදන්නේ උත. යන්ත්‍ර 6ක් තියෙනවා. ඒ යන්ත්‍ර 6 වැඩ කරනවා පැය 8ක්. එහෙනම් යන්ත්‍ර පැය 6 වරක් 48යි. මේ වැඩේ එස්ටිමේට් එක යන්ත්‍ර පැය 48කින් ඉවර කරන වැඩක්. දැන් අපිට කියනවා මෙහෙම. ඕක පැය 3යි වැඩ කරන්නේ. මේ යන්ත්‍ර 6 පැය 3යි වැඩ කරන්නේ. එහෙනම් 6 වරක් 3 යන්ත්‍ර පැය 18ක් වැඩ කරලා. ඒතර යන්ත්‍ර පැය 48ක එස්ටිමේට් එකෙන් යන්ත්‍ර පැය 18ක් වැඩ කරලා ඉවර කරලා දෙනවා අපිට. එහෙනම් තව මේක ඉතුරු වෙලා තිනවා පැය 48න් පැය 18 අඩු කරාම පැය 30ක වැඩ තව තියෙනවා. යන්ත්‍ර පැය 30ක වැඩ තව ඉතුරුයි. මේ ASCII මොකද වෙන්නේ? පැය 3ක වැඩ අවසන් කළ පසු එක යන්ත්‍රයක් අක්‍රිය වෙනවා. ඕවා ඉතින් සාමාන්‍ය ලංකාවේ හරි මේ සුලභ දේවල්. එතකොට දැන් යන්ත්‍ර 6ම නෑ දැන්. එකක් අක්‍රිය වුණානේ. යන්ත්‍ර 5යි තියෙන්නේ. එහෙනම් ඉතුරු වෙච්ච මේ වැඩ 30 මේ යන්ත්‍ර 5න් කරන්න ඕන. ඒතර මේ යන්ත්‍ර 5න් කරනවා නම් 30 බෙදන්න ඒ යන්ත්‍ර 5ට බෙදලා දෙන්න පැය 6ක් වැඩ කරන්න වෙනවා. එහෙනම් දැන් අපෙන් අහනවා මුළු වැඩ ප්‍රමාණය යන්ත්‍ර පැය කීයද? මේකේ මුළු වැඩ ප්‍රමාණය යන්ත්‍ර පැය 48යි. මුල් එකට උත්තරේ ලකුණු 2යි. වැඩ නිම කිරීමට ගතවන මුළු කාලය. මුළු කාලය කියන්නේ බබු මුලින්ම පැය 3ක් වැඩ කරානේ. ඊට පස්සේ අර යන්ත්‍රයක් කැඩිච්ච හින්දා ඊළඟ යන්ත්‍ර 5 වැඩ කරා පැය 6ක්. එහෙනම් මුළු පැය ගාන මෙතන 3යි මෙතන 6යි පැය 9ක් ගිහිල්ලා තියෙනවා. සම්පූර්ණ කාලය. ඒ කියන්නේ අපි අර එස්ටිමේට් එක ගත්තේ පැය 8න් කරන්න. නමුත් පැය 9ක් ගිහින් කියන මොකද යන්ත්‍රයක් කැඩිච්ච හින්දා. ඒතර ඒකට ලකුණු 2යි ලකුණු 10යි. ෂෝට් පේපර් එකක් නේ. ඇත්තට මේ පේපර් එක හරි ෂෝට්. හොඳ ගණන් තියෙනවා ළමයින්ටත් හොඳයි. ලේසිමත් නෑ අමාරුමත් නෑ. සිංහල මාධ්‍ය හා ඉංග්‍රීසි මාධ්‍ය පොත් ඇති අල්මාරියේ. ඒ කියන්නේ අල්මාරියේ තියෙන බබෝ මෙහෙම හොඳේ පොත් තියෙනවා. මේ පොත් බෙදනවා සිංහල මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය පොත්. අල්මාරියේ තිබු පොත් ගාන 50යි. එහෙනම් සම්පූර්ණ කුලකය 50යි. ඒක රවුන්ඩ් නම් කරලා තියෙන මෙහෙම. මේ රවුම ඉංග්‍රීසි මාධ්‍ය පොත්. මේක විද්‍යාව පොත්. එහෙනම් ඔයාලට මම මේක විස්තර කරන්නම් මෙන්න මෙහෙම එකක්. දැන් මෙන්න මේ රවුමම ඉංග්‍රීසි පොත්නේ. මේ රවුමම ඉංග්‍රීසි පොත් තියෙන්නේ. මේ රවුමේ තියෙන්නේ විද්‍යාව පොත්. එහෙනම් මේ මැද කොටසේ මොනවද තියෙන්නේ? ඉංග්‍රීසි මාධ්‍ය වෙන්න ඕනේ. මෙහෙන් බැලුවොත් විද්‍යාව වෙන්න ඕනේ. එහෙනම් මැද තියෙන මොනවද? ඉංග්‍රීසි මාධ්‍යයේ විද්‍යාව පොත්. එහෙනම් මේ ඉංග්‍රීසි මාධ්‍යයේ බෙදනවා ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව පොත් කොටසකට. එහෙනම් මෙතන තියෙන්නේ මොනවද? මෙන්න මෙතන ඉංග්‍රීසි දැන් සමහරු කියන්නේ ඔකට ඉංග්‍රීසි මාධ්‍ය පොත්. එහෙම කියලා බෑ.
දැන් මොන පොත් කිව්වම ඔය පොතේ මොන හරි සබ්ජෙක්ට් එකක් තියෙන්න එපයි. එතකොට මේක ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව පොත් නම් මෙතන තියෙනවා මෙන්න මෙතන ඉතලා ගන්න නේද? ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව නොවන වෙන විෂයක් ඇති ගණන් පොත් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි මාධ්‍යමයි හැබැයි විද්‍යාව නෙමෙයි. ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාවේම මේවා. දැන් එතකොට මෙන්න මෙතන තියෙන මොනවද මේ රවුමේ විද්‍යාව පොත්. විද්‍යාව පොත් කිව්වහම ඒ විද්‍යාව පොත් වලින් මේ කෑල්ල කියනවා ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව පොත්. ඒ කියන්නේ විද්‍යාව පොත් වලින් ඉංග්‍රීසි මීඩියම් ටික මෙතන. එහෙනම් මෙතන තියෙන්නේ මොනවද? ඒ විද්‍යාව පොත් මොනවයි? භාෂාවක් තියෙන්න එපයි. එහෙනම් මෙතන තියෙන්නේ බබෝ සිංහල මාධ්‍යයේ විද්‍යාව පොත්. එහෙනම් ඔයාට හිතන්න පුළුවන් මේ එළියේ තියෙන්නේ මොනවද කියලා. දැන් මෙතන තියෙන්නේ මාධ්‍ය දෙකයිනේ. ඉංග්‍රීසි සිංහලයි පොතුයි විතරයි තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන තිබුණා ඉංග්‍රීසි මාධ්‍යයේ විද්‍යාව පොත්. මෙතන තියෙනවා ඉංග්‍රීසි මාධ්‍යයේ විද්‍යාව නොවන පොත්. වෙන පොත් වර්ගයක්. එතකොට ඉංග්‍රීසි මාධ්‍යයේ පොත් වර්ග දෙක හරි. එක්ක ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව, එක්ක ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව නොවන. ඒතර ඉංග්‍රීසි මාධ්‍ය දෙකට බෙදුණා හරි. සිංහල මාධ්‍ය විද්‍යාව ටික කියන මෙතන. එහෙනම් මෙතන තියෙන්න ඕනේ සිංහල මාධ්‍යයේම විද්‍යාව නොවන පොත් ටික. ඉංග්‍රීසි මාධ්‍යයේ ඉංග්‍රීසි විද්‍යාව පොතුයි ඉංග්‍රීසි විද්‍යාව නොවන පොතුයි. එහෙනම් සිංහල මාධ්‍යයත් ඒ වගේ වෙන්න ඕනේ සිංහල මාධ්‍යයේ විද්‍යාවයි සිංහල මාධ්‍යයේ විද්‍යාව නොවනයි. මේවා පට්ට තර්කානුකූලයි. ඔය 11 වසරේ ඉන්නවනම් ලබන සෙනසුරාදා පටන් ගන්න මේ 11 කුලක ඒවා අමාරුයි ඇත්තට හිතන්න හරියට තියනවා පුළුවන් වෙන්න. ඊට පස්සේ අපි දැන් ප්‍රශ්න වලට උත්තර ලිව්වොත් සිංහල මාධ්‍ය විද්‍යාව පොත් දැක්වෙන ප්‍රදේශය අඳුරු කරන්න. ඒක අඳුරු කරන්න. සිංහල මාධ්‍ය විද්‍යාව පොත්. මෙන්න මෙතන බලමු. සිංහල මාධ්‍ය විද්‍යාව තියෙන ඔතන අඳුරු කරා ඒක. ඒතකොට ඒක හරිනම් ලකුණු දෙකයි. ඉංග්‍රීසි මාධ්‍ය පොත් 28ක් තියෙනවා. ඉංග්‍රීසි මාධ්‍ය පොත් 28යි. ඒතර ඉංග්‍රීසි මාධ්‍ය පොත් මේ රවුමනේ. ඉංග්‍රීසි මාධ්‍ය පොත් කිව්වහම ඔක්කොම ටික. එතන 28 ඔතනින් දාගන්න වෙන්නේ අපිට. සහ සිංහල මාධ්‍ය විද්‍යාව නොවන පොත් 16යි. මේ සිංහල මාධ්‍ය විද්‍යාව නොවන. අර මේ අපි ලියාගත්තේ මේ සිංහල මාධ්‍යයෙන් විද්‍යාව නොවන පොත්. ඒ කියන්නේ එළියට 16යි. මෙහියට මෙම තොරතුරු වෙන් රූපයේ දැක්වන්න මේ දෙක අපි දාලා දුන්නා. ඒකට ලකුණු 2යි. 28 දැම්මට 1යි 16 දැම්මට 1යි ලකුණු 2යි. සිංහල මාධ්‍ය විද්‍යාව පොත් ගන්න ඒක හොයන්න පුළුවන්. දැන් මම මේ පාඩකරප එක පොඩ්ඩක් මකන්නම්. දැන් මේ බලන්න. මේ රවුමෙම කීයද? මේ රවුමටම 28යි. දැන් මේකේ තියෙන මේ කොටසයි මේකයි මුළු බෙන් රූප සටහන කියන්නේ. මේ රවුමම බබුව 28ක් තියෙනවා. ඔය රවුම 28යි. ඒතර මෙතන 16යි. 28යි 16යි 38යි 44යි. ඔක්කොම 50යි. 50න් දැන් මේ ටිකට 44ක් දාලා එන ඉතුරු ටික මෙතනට. එහෙනම් මෙතනට ඉතුරු වෙනවා බබුව 6ක්. ඔතනට 6ක් එන්න ඕනේ. ඇයි මේ ටිකමනේ 28. ඒක බෙදන්න ඕනේ නැහැ. නමුත් මේ ටිකට 28ක් අපි දන්නවා. මෙතන 16 44 50න් අඩු කරාම මෙතන ඉතුරු 6යි. එහෙනම් සිංහල මාධ්‍ය විද්‍යාව පොත් ගාන 6ක් තියෙනවා. ඊට පස්සේ කියනවා ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව නොවන පොත් 18යි. මේ අපි ලිව්වේ ඉංග්‍රීසි මාධ්‍යයේ විද්‍යාව නොවනේම මෙතන තියෙනවා කියලා. ඒක 18යිලු. එහෙනම් අපිට මෙතන ගාන හොයන්න පුළුවන්. ඇයි දැන් මේ රවුම 28යිනේ. 28න් 18ක් ගියොත් මෙතනට ඉතුරු 10යි. මැදට. අපෙන් අහනවා අල්මාරියේ තිබු මුළු විද්‍යාව පොත් ගන්න. මුළු විද්‍යාව කිව්වහම සිංහල ඉංග්‍රීසි ඔක්කොම අදාළයි. එහෙනම් මේ විද්‍යාව පොත් රවුමේ තියෙනවා මෙතන ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව 10යි, සිංහල මාධ්‍ය විද්‍යාව 6යි, ඔක්කොම විද්‍යාව පොත් 16යි, ලකුණු 2යි. ඊළඟට අහනවා ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව පොත් ගාන මුළු පොත් ගානේ ප්‍රතිශතයක් ලෙස ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව පොත් ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව පොත් තියෙන්නේ බබෝ 10යි මුළු පොත් ගාන 50යි
ප්‍රතිශතය හෙව්වොත් ගුණ කරා 100ෙන්. ඒතර 50න් බෙදුවාම 100ට 2යි දෙවරක් 10 20යි 100ට 20යි ප්‍රතිශතය. ඔන්න වැඩේ කොට ලකුණු දාගන්න. ලකුණු දාලා කැමති අය ඉන්නවා නම් කැමති අය පූර්ණ නිදාන දීලා තියෙන්නේ ලකුණු මැසේජ් කරන්න නම දාන්න ටවුන් එක දාලා එවන්න. එතකොට ඒත් එක හිමින් පොඩි සම්බන්ධයක් කොහොම යනකොට හැදෙයි. එතකොට ඒත් එක මට මේ වැට්ටික් කරගන්න ලේසි. ගෝරබිල්ලෝ හොල්මන් අවතාරේ ඉන්නවා නම් ඒගොල්ලෝ ලකුණු දාන්න එපා. අනිත් දාන ගොඩක් අය යවනවා ලකුණු. එමේ උඹ කියලා මම මේ කොහෙවත්ද තැන තැන කියන්නේ නැහැ. ඔයාට 2යි තිබුණේ. එහෙම කියන්නේ නැහැ දන්නවනේ ඉතින්. මට ඕන යාව අඳුරගෙන ආගේ වැඩේ කරලා දාන්න මොකක්ද කරන්න ඕනේ කියලා අදහසක් ගන්න. එහෙනම් ඔන්න ලකුණු ටික හරි තව අවශ්‍ය වුණොත් රෙකෝඩින් එක දානවා රෑ වෙනකොට. අද නම් පොඩ්ඩක් රෑ වෙයි මොකද හේතුව අද පොඩි ගමනක් යන්න දුනා මේ ළමයි ටිකත් එක්ක චුට්ටි ට්‍රිප් එකක් යනවා. මේ ඒකින්ද හවස තියෙනවා 9 වසර පන්තිය මම කලින් කිව්වා තියෙන්නේ හවස 4ට අද 3ට නෙමෙයි 4ට අද පටන් ගන්නෙ. ඒකේ ලින්ක් එක තව චුට්ටකින් දාලා කියන්නම්. වැඩ ටික හරියට කරගන්න ලකුණු මදි නම් වැඩ කරන්න ප්ලෑන් එකක් හදාගන්න කාලසටහනක් ගහගන්න. ඒව දන්නේ නැත්නම් මම ওই ක්ලාස් එකේ සමහරලාට පිටින් පිට කියනවා. ඒ විදියට ප්‍රැක්ටිස් කරගෙන වැඩේ කොට දාගන්න. එහෙනම් ඇති මේ හිටියට මට දැන් පට්ට බඩගිනි. වෙනද උදේ 4 දැන් 8ක් පවුද කොහෙද? Excuse me sir. ඔව් කියන්නේ. ඊයේ ක්ලාස් එකේ රෙකෝඩින් එක දානවද? ඔව් දාන්න.